අද දවසේදී අපි ඊටාත්ම ගෞරවයෙන් ආරාධනා කරලා තියෙනවා මේ ධර්ම දේශනාව සඳහා දවස් 4ක ධර්ම දේශනාවක් අපි පටන් ගන්න අද ඉඳලා මේ ජුනි මාසයේ හැමදාම ඉරිදා හවස 8ට මේ වෙලාවෙන් නම් ඉරිදා හවස 8ට අපි පටන් ගන්න මේ ධර්ම දේශනාව දවස් 4ක් පැවැත්වෙනවා. ඉතින් මේ දවස් 4 ධර්ම දේශනාව සඳහා අපි ඊටාත්ම ගෞරවයෙන් ආරාධනා කරලා තියෙනවා. කෑගල්ලේ පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට. ඉතින් මම පාද නමස් මම හිතන්නේ මේ හැමෝම මීමුරේ ධම්මවංශ හමුදුරම වඳිනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මීට කලින් ධර්ම දේශනා කීපයක්ම පැවැත්වුවා මේ විහාරස්ථානයේදී. ඉතින් ඒත් එක්කම මම ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරා මුල ඉඳලා සරලව නිවන් මාර්ගයේ කවුරු හරි කෙනෙක් පටන් අරගෙන නිවන් මාර්ගයේ වඩන්නේ කෙසේද කියලා සාකච්ඡා මාලාවක් කරත් හොඳයි කියලා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ පිළි අරගෙන අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේ ඉඳලා දවස් 4ක ධර්ම සාකච්ඡාවක් පවත්වනවා නිවන් මාර්ගයේ මුල ඉඳලා සරලව වඩන්නේ කොහොමද කියන කාරණය දවස් 4ක් පුරාවට. ඉතින් මම ඊටාත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක ආරාධනා කරනවා ගරු අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න ලෙස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්සිදං සමුඛි භූතං යං ලෝකස්මින් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සච දේශනා අලං වායමිතුං තත්ත අතකාමේන ජන්ත්‍රණ ලෝකේ කොතනක හිටියත් සවන් දී හැකි නූතන තාක්ෂණය ඔස්සේ අපට සවන් දෙන්න සූදානම් වෙන්නා වූ සදහවතුනි තථාගත බුදු පියාණන් වහන්සේට මේ පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා Taman තේරුම් ගත්ත දේ ගමින් ගමට යමින් සවනින් සවනට බෙදා දීම තමයි ධර්ම දේශනා කිරීම කියලා කරලා තිබෙනවා. අපිට අද ඊට වඩා මේ ලෝකයේ තුල නම් කොතනක හිටියත් සවන් දෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඔබට මේ කතා කරන මම පාසල් මට්ටමින් දහම් පාසල් මට්ටමින් විභාගයේ පාස් වීම සඳහා බුද්ධාගම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඒක ඉගෙන ගත්තා. ඒ ජීවිතයේ අවුරුදු 40ක් සම්පූර්ණ කරන කෙනෙක් පස්සේ මේ 40ම ප්‍රායෝගිකව මේ දෙස බැලූ කෙනෙක්. ඒ ප්‍රායෝගිකව බලා සිදුවෙන් පවතින දේ සහ සිදුවෙන්න ඕන දේ පිළිබඳව යථාර්ථය පැහැදිලි කරන කෙනෙක්. ඒ සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිපිටක සූත්‍ර දේශනා සියල්ලම පාහේ වගේ නැත්නම් අවශ්‍ය කරන සියල්ල පරිහරණය කරලා සංසන්දනය කරලා එහි පෙන්වන සතර මහා උපදේශයන්ට අනුකූලව නිගමන තීරණ ගන්න කෙනෙක් වශයෙන් මේ කතා කරන්නේ. මේ බැවින් ඔබට ශ්‍රී ලංකාවේදී හෝ වේදී හෝ බුදු සමය පිළිබඳව යම් යම් එකතු කරන ලද මත්ති මතාන්තර සියල්ල නිවැරදි කියලා හැම පිළිගන්න මහන්සි වෙන්න කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න උත්සාහ කරන්න. මම ඔය ගත්ත ගාථා පාඨය කියන්නේ ඒක තමයි. සම්මුඛී භූත වෙනවා කියන්නේ මොන ගැසෙනවා. යම් කිසි කෙනෙකුට පෘථුවියේදී
තේරුම් ගන්න තරම් දියුණු භාෂා විලාසයක් සහ මානසිකත්වයක් හිමි මනුස්ස ප්‍රතිලාභය. මනුස්ස ප්‍රතිලාභය කියන වචනේත් එක්කලා ඕපපාතික සත්ත්ව ප්‍රතිලාභය, දිව්‍ය ප්‍රතිලාභය, പ്രേත ප්‍රතිලාභය, ත්‍රිසං ප්‍රතිලාභය මේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා අපිට පේන සානෝපෙන. ඒවත් එක්ක සංසන්දනය කරපුවම තමයි මේක මේ ප්‍රතිලාභයේ බවට පත් වෙන්නේ. මනුස්ස ප්‍රතිලාභයට පමණක් මදි. ඒකට හමු වෙන්න ඕන කියලා තියෙනවා සද්දම්මස්ච දේශක්. මිනිසාට සදහම් හමු වුණොත් මිනිසා සදහම් සරණින් අධ්‍යාත්මික විප්ලවයක් කරන්න ඕන. අලං වායමිතුන් තත්ත කියන එකේ තේරුම ඒ සඳහා උත්සාහ කරන්නට පුළුවන් මේ සදහම් හමුවන පුද්ගල මිනිසාට. එයින් මම පෙන්වන්නට උත්සාහ කරන්නේ මේ විශ්වය තුළ නැත්තම් මේ මිහිතලය තුළ අපට ලැබී තිබෙනා වූ තත්ත්වෙහි දුර්ලභකම සහ වැදගත්කම. මන්දයත් මේ පාරම්පරිකව ඉගෙනගත් අදහස් වල එහෙම කියෙන්නේ නැති නිසා මම කරුණු තුනක් ඔබට ඉදිරිපත් කරනවා. මේ සමාජයේ දිනනවා අනිකුත් ආගම් වල මරණයෙන් එහා පැත්තට සදාකාලික ස්වර්ගයකට නිරේකට යන්න උගන්වනවා වගේ මේ නිවන් කියන්නේ මරණයෙන් එහා පැත්තේ ලැබෙන දෙයක් කියලා හිතනවා. ඒ වගේම මේක කැලේට ගිහින් කරන්න ඕන දෙයක්, මහාන වෙලා කරන්න ඕන දෙයක්, දිව්‍ය ලෝකෙ ගිහිනුත් කරන්න පුළුවන්. අනාගත බුදුරජාණන් වහන්සේ හම් වෙලා කරන්න තියෙන දෙයක් කියලා මේ තමයි මේ සමාජයේ ඉදිරිපත් වෙලා තියෙන දැනටත් යම් යම් අය අනුගමනය කරන අදහස් මතිමතාන්තර. නමුත් ඔය හැම තැනකදීම පුළුවන් නම් පස්මහ මැලුම් බලලා කාලේ දීපේ දේශේ කුලේ මව් බෝසතාණන් වහන්සේ කෙනෙක් මන්දේ බණ්ඩලයක මිනිසුන් අතර උපදින්නේ නැහැ. එහෙනම් දිවි ලෝකෙ උපදී. මතක තබා ගන්න පළවෙනි කාරණාව. ඒ වගේම උන්වහන්සේ අර මේ කතාවෙන් මනුස්ස ප්‍රතිලාභයයි සදහම් හමු වීමයි දෙක තමයි උත්සාහ කරන්න සුදුසුම තැන කියලා පෙන්වලා තිබෙනවා. තව ඔය අංගුත්තර නිකායේ තිබෙනවා කුද්දක නිකායේ පුබ්බ නිමිත්ත කියලා සූත්‍රයකුත්. මේකෙත් කියනවා බුදුන් වහන්සේ වදාහරන කතාවක් ආශ්‍රයෙන් මේක විස්තර වෙන්නේ. දෙවියන්ගේ ආයුර වුණාම දෙවියෝ උන්ව ආශ්වාසනවයි කියලා තියෙනවා මේන් චුතලා සුගතියට යන්න. සුගතියට ගිහින් සුලද්දලාභය ලබන්න. සුලද්දලාභය ලබා මනාව පිහිටන්න. දැන් මේ අහගෙන ඉන්න භික්ෂුවක් තමයි ස්වාමීනි දෙවියන්ගේ සුගතිය කුමක්ද කියලා කියන්නේ. සුලද්දලාභය කුමක්ද? මනාව පිහිටීම කුමක්ද? මිනිසුන් අතර ඉපදීම දෙවියන්ගේ සුගතියයි. මේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාරා. සදහම් හමු වීම සුලද්දලාභයයි. ධර්මයේ ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම මනාව පිහිටීමයි. මෙන්න මේවා ඔස්සේ මම හිතන්නේ. එතකොට එහෙමනම් මිනිසුන්ට උපන් මිනිසුන්ට කරන්න තියෙන වැඩක්. අපි තව ටිකක් මේක විස්තර කරගන්න බලමු. මේ ලෝකෙ තිබෙනවා බටහිර වෛද්‍ය විද්‍යාව. නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාව, දේශීය බට පෙරදිග වෛද්‍ය විද්‍යාව. නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාව. සිංහල වෙදකම කියලා වෙන මේකක්. එහෙමත් නැත්නම් දේශීය ආසියාතික වෙදකම කිව්වම තව ඉන්දියාව ආශ්‍රයෙන් ආව තවත් එකක්. ඒ වගේ මනෝවිද්‍යාව. මේවායේ උගන්වන යම් යම් දේවල් තුල ඔබ පරීක්ෂණයට භාජනය වෙනවා. ඔබේ ජීවිතයට කිසියම් ආකාරයක අනතුරක් අපහසුාවක් තියෙනවා නම් මේ උපදෙස් පිළිපදමින් ඔබ ජීවිතේ බේරගන්න අවශ්‍ය ශල්‍ය කර්ම සහ සීල දේවල් කරන්න. ඒ ජීවිතය තුළ ලබනාත්මයට එහෙම ගැන හිතන්නේ නැහැ. මේ ජීවිතය පරිස්සම් කරගන්නයි බලන්නේ. නමුත් මේ වෛද්‍යවරු චින්තකයෝ සියලු දෙනා භෞතික කයක් පිළිබඳව එහෙම නැත්නම් සිත පිළිබඳව යම් ආකාරයක ඉස්සුරු කියලා කතා කරන අයත් සිත පිළිබඳව යම් දැකීම් තිබුණ අය කරපු විග්‍රහය පිළිගන්නවා
ඔබ පිළිබඳව කය සහ සිත දෙකකට බෙදා ඉතුරු නැතුව විග්‍රහ කළා වූ සත්හට භව දුකට වේදානන්ගේ මේ විශේෂඥ වෛද්‍යවරයා ඉගෙනීම් පිළිගන්නේ නැහැ. ඒක කල් දාන්න හරි නොකර ඉන්න හරි කල්පනා කරන්න. ඒ නිසා කල්පනා කරන්න ඔය අනිකුත් සියලු විශේෂඥයින්ට එහා ගිය විශේෂඥතාවකින් යුක්තව ඉතුරු නැතුව විවරණය කරපු කෙනෙක් තමයි තථාගත බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. දැන් අර සත්වයින්ට වන ජීවිත දුකට විවිධ ප්‍රති හොයාගෙන එන්නත් හොයාගෙන ශල්‍ය කර්මයන් හොයාගෙන ජීවිතේ බේර ගන්න අනිත් අය මහන්සි වෙනවා. ඒ සත්‍යයට වන දුකටනේ. ඒ වගේම එකක් තමයි සත්වයාට මේ ගත කරන ජීවිතය තුළ මෙතනින් ඉවර වෙන්නේ නැති සහ මෙතනින් ඉවර කරන්න කැමති නැති ගමනක් තියෙනවා. මේ ගමනේ මෙතනින් එහාට යන්න පුළුවන්. එන්න පුළුවන් නේද කියන්න බෑ. ඒ වගේම ගියතැන් පිළිබඳව විශ්වාසයක්. ගියතැන් වලින් කියන වැඩ පිළිබඳව මේ දේවල් කරන්න පුළුවන් කියන එක පිළිබඳව විශ්වාසයක් මම පිළිගන්නේ නැහැ. අර මනුස්ස ප්‍රතිලාභෝච සද්ධාමස්ස දේශනා මනුස්ස ප්‍රතිලාභයට සදාම හමුනොත් උත්සාහ කලින් දුසුයි කියන තේමාවෙන් බැලුවොත් වෙන කොහොමද ගිහින් මේක කරන්න පුළුවන් කියන එක බුදු වදනින් නිරූපණය වෙන්නේ නැහැ. නමුත් අපි ඒ ගැන දෙවෙනි පන්ති සැලකිල්ලක් තමයි සමාජය දක්වන්නේ. ඔබ ශ්‍රී ලංකාවේ සිටමින් නම් පාසල දහම් පාසල ඔස්සේ සමහරට පිරින ඔස්සේ ධර්මය හදාරලා ඒ දැනුමෙන් මතර වෙලා ඉන්න අය. නමුත් මේක සම්පූර්ණ දැනුමක් නෙමෙයි. මේක අනිකුත් විෂයන්ට සමගාමීව දැනුම පිළිබඳ කතාවක් කරනහම දැක්මක් නෙවෙයි. ඔය දෙක තුන පිළිබඳව දන්න කෙනෙක් වශයෙන් මා දන්නවා එදා මම තිබුණ දැනීම මේ සඳහා ප්‍රමාණවත් නැහැ. එහෙනම් මේ කාරණේ විස්තර කරන්නේ මොනවා පිළිබඳ මුල් කරගෙනද? හරි පහසු දෙයක් තියෙනවා. ඔබට කිසි භාෂාවක් පිළිබඳව තේරුම් ගැනීම අඩුවක් තිබෙනවා නම් ඔබට අදාළ ආකාර ආදී නැත්නම් ශබ්දකෝෂය වෙන තේරුම් ගන්න. අන්න ඒ වගේ මම දකිනවා මේ තථාගත බුදු පියාණන් වහන්සේ වදහල් දේ තේරුම් ගන්නට අවශ්‍ය අටුවාව ඔබ ළඟ තියෙනවා. ඒ වර්තමානයේ නම් අටුවාව කියලා කියන්නේ උන්වහන්සේ වදාළ දේවල් වලට රහතන් වහන්සේලා ඇතුළු මේ දක්වා පොත්පත් ලියන ඔක්කොම අර්ථ කතා අටුවා ටීකා ටිප්පණි කියලා. මම නම් ඉතින් ඒ සම්බන්ධයෙන් ටිකක් විමතියෙන් බලනවා, සැකෙනුත් බලනවා. මොකද මේ බුදුවරු පැහැදිලි කරන්න පුළුවන් තරම් කෙලවරට පැහැදිලි කරනවා. ඒ පිළිබඳව භාෂාමය ගැටලුවක් තිබෙනවා නම් භාෂාව පැහැදිලි කරන්න රහතන් වහන්සේලා වැනි අයට යම් අර්ථ කතා කියලා තියන්න පුළුවන්. එහෙම නොවන පෘථග්ජන අයට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ධර්මය පැහැදිලි කරන්න අටුවා ලියන්න අයිතියක් තියනවාද? බුදුන්ට එහා පැහැදිලි කරන්න උන්ට මොකද්ද තියෙන දැක්ම? මේ පිළිබඳව හොඳින් හිතන්න ඔබට මතක් කරගන්න. කියන්න පුළුවන් තරම් ඉතිරි නැතුව අවුරුදු 45ක් තිස්සේ කරලා තියෙන පැහැදිලි කරපු. ඒක සංසන්දනය කරලා තේරුම් ගන්නට ඔබ ළඟ අටුවාවක් තියෙනවා. මෙන්න මේ අටුවාව ඔබ ළඟ තියෙන මේක ඇත්ත නම් පිළිගන්න ඕන බුදුන් වහන්සේ වදාළ නිසා නෙවෙයි. මා කියන නිසා නෙවෙයි. ඔබ ළඟ මේ සිදු වෙනවාද? අන්නේ සිදුවෙන කාරණේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ සිදුවෙන කාරණේ තුළ බුදුවරුන්ගේ අවවාද ලබා නොගත්තොත් ජීවිතේ ප්‍රමාදය සිදු වෙනවා. ප්‍රමාදය ලේට් නෙවෙයි දුකටපත් වීමට හේතු එකතු කරේ. ඒක ඕන කෙනෙක් තුළ උපදිනන් පස්සේ සිදු වෙන දෙයක්. අන්න බුදු දේශනාව තේරුම් ගත්ත පුද්ගලයෙකුට අර ලෙඩේ හොඳ ලෙඩයක් ලෙඩේ හොයාගත්තාම වහාම දින අරගෙන සල්්‍ය කර්මයකින් සුව වෙනවා වගේ ඊට පස්සේ මේ දුකටපත් වෙන කාරණා අයින් කරන්න එතනින් එහාට අනුගමනයේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට පුළුවන්. ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසානං කයං වදාමි. අනේ මම දන්න කෙනාට දක්න කෙනාට මේ දුකෙන් මිදෙන ආකාරය දේශනා කරමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්නා නොදක්න කෙනාට නෙවෙයි. ඒ දන්නා දක්න කෙනා කියන්නේ ලෝකේ ඉන්න සකල බෞද්ධයෝ කියන නෙවෙයි. උපතින්ම බෞද්ධ වුණ සියලුම බෞද්ධයෝ කියන එක නෙවෙයි. ඒ බෞද්ධකම පරම්පරාවෙන් ලැබෙන දෙයක්.
ඒ බෞද්ධකම තුල දිට්ඨි තුනක අය ඉන්නවා. නේද මිත්‍යා දෘෂ්ටිය අය ඉන්නවා. තථාස්තක සම්මාදිට්ඨිය අය ඉන්නවා. නේද මිත්‍යා දෘෂ්ටිය අඩුවෙන් ඉන්නේ. තථාස්තක සම්මාදිට්ඨිය වැඩියෙන් ඉන්නේ. ආර්ය සම්මාදිට්ඨිය අය ඉන්න ඕනේ. නමුත් බොහෝ විට අර පාරම්පරික උගන්වන කාරණා නිසා ඇති නැති ගණන් තමයි. මේ කරුණු ක්‍රමයෙන් විවරණය කරන්න තමයි මම ඔබට ඔබේ විහාරාධිපති හිමියන් කළ ආරාධනාව පිළි අරගෙන දේශනා 4ක් විතර ඔස්සේ කරුණු ටික පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. නිකන් තොරතුරක් කියන්නම්. මේ රටේ මාධ්‍ය 12කට විතර සම්බන්ධ වෙලා දැනටත් 6ක විතර ඉඳිමින් මේ යුගයේ ආරම්භ බැලුවොත් මාසයකට මාධ්‍ය ධර්ම දේශනා 60ක් විතර කරන කෙනෙක් වගේ. ඒ කියන්නේ දවසට 2ක් විතර විකාශනා පහින් හරි. ඒවයි යම් තැන්වල මට දීපු තැන විශේෂයෙන් පූජ්‍ය පක්ෂේ නියෝජනය කරන මාධ්‍යවල කාටවත් දෙන්නේ නැති වෙන්න තියලා තියෙනවා මට. එහෙනම් මේ මම කතා කරන ප්‍රායෝගික දේ පිළිබඳව යමක් තේරෙන, පාලි තේරෙන, ඒ වගේම උගතුන් වශයෙන් තේරෙන අයට යම්කිසි වටිනාකමක් තියෙනවා කියන එක මම මේකේ දැකලා තියෙනවා. ඒ මම මේ කතා කරන කාරණා මව්පියන් ගුරුවරුන් පැවිදි කරපු ගුරුවරයා නැත්නම් අසුරු කරපු අය යම් උදව් කරන්නේ නැති. නමුත් ත්‍රිපිටකයේ පරිශීලනයේ පරිහරණය කිරීම තුළ මේ කතා කරන දේවල් නිදහසේ හිතා අර සතර මහා උපදේශයන්ට අනුව ගලපපු දේවල් මේ කියන්නේ. ඒක ප්‍රායෝගික දෙයක්. මේ කටපාඩමකින් කියන දෙයක් එහෙම නෙවෙයි. ඒ අනුව මේ මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමුවීම කියන එක නිකන් වෙන්නේ නැහැ. තේරුම් ගැනීමෙන් පස්සේ සිදු වෙන දෙයක්. නමුත් අපිට සියලු දෙනාම එතෙන්ට ගේන්න බෑ. එදා වුණෙත් නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේගේ ජීවන කාලය තුල ආරම්භ බැලුවොත් එහෙම ධර්ම දේශනා කළා මිනිසුන් යහමගකට ගත්තා. සමහරට නීති මිත්‍යා දෘෂ්ටි හිටපුවා දසවස්තක සම්මාදිට්ඨි වෙන්නේ නැති. නැත්නම් බුදු සමයෙන් පෙන්වන පරම සත්‍ය ළඟාවීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවට යන්න සුදුසු අය එදානම් සඳහන් කරලා තිබුණේ විනීය ජනයන් බලනවා. විනීය ජනයන් බලමින් තෝරාගත්තයි කියලා කියනවා. අපිට අද ඒ ක්‍රමය පාවිච්චි කරන්න තරම් අපේ දර්ශනීය දියුණු නැහැ. අපිට ඊට කිට්ටුනටත් ආසන්න වශයෙන් තේරුම් ගන්න පුළුවන් එකක් තියෙනවා. මේ අසුරු කරන සමාජයේ අපි කියන දේ තේරෙන අය ඉන්නවා. අනේ තේරෙන අයට ඉන්හාට යන්න පාර පෙන්නන්න පුළුවන්. ඒක ගැඹුරින් තේරුම් ගන්න බැරි නම් එහෙනම් අනුගමනය කරන්න ඕන සාමාන්‍ය ප්‍රතිපදාවක් තිබෙනවා. මේ ප්‍රතිපදා දෙකට නමක් තම කියනවා. පාරම්පරික බෞද්ධෙක් වශයෙන් අනුගමනය කළ යුතු භවගාමී ප්‍රතිපදාව. භවගාමී කියන එකේ තේරුම කරන කියන ක්‍රියාකාරයන්ට අනුව ජීවිතෙන් එහා පැත්තට පැවැත්මක් හොඳ කරගන්න පාර. තේරුම් ගත්ත පුද්ගලයෙකුට අනුගමනය කළ යුතු භව නිරෝධගාමී ප්‍රතිපදාව. එතකොට භව නිරෝධගාමී ප්‍රතිපදාවට යන්න බෑ තේරුම් ගත්තේ නැත්නම්. මේක සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තිබෙනවා වචන දෙකක්. මේ වචන දෙක ඔස්සේ බලන්න ඔබ ඉන්නේ කොතනද කියලා. වචන දෙකට තව වචනකුත් මම එකතුත් කරලා ගන්නවා වෙනත් තැනකින් සූත්‍රයක මම එකතු කරපෙකුත් නෙමෙයි තිබෙනවා. නමුත් මේ සම්මාදිට්ඨි දෙක කියන තැන නෑ ඒකේ නිසා එහෙම කියන්නේ. මහණෙනි මම මේ සම්මාදිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරමි. මේ pāli පාඨ මම ඉදිරිපත් නොකර ඉන්න උත්සාහ කරන්නම්. ඔබට ඒක බරපතල නිසා කාලීනාස්ති වෙන නිසා
මේ කියන ඒවා ඔක්කොම ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවල තියෙන දේවල්. මහණෙනි මම සම්මාදිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරන බුදුරජාණන් වහන්සේ වදාළා. මහණෙනි සම්මාදිට්ඨියක් තියෙනවා. කෙලෙස් සහිතයි. පිනට බරයි. විපාක දෙන සුළුයි. මෙලොව සහ පරලොව වශයෙන්. එතකොට මෙන්න මේකට කියනවා විපාක දෙන සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්සකතා සම්මාදිට්ඨිය. මේක විපාක තියෙනවා. තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය ආරි සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ සම්මාදිට්ඨිය අනුගමනය කරනකොට දුක් වලට හිතින් අයින් වෙනවා. සෝවාන් ආදී පිළිවෙලින් මාර්ගඵල පිළිවෙලින් නිවීම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ දෙකටම එහා පැත්තේ එකක් තියෙනවා මිනිස් සමාජ අනුගමනය කරන. ඒක ලෝකේ ඕන කෙනෙක් අතින් සාමාන්‍යයෙන් ආගමක් නැති නැත්නම් හිතුවක්කාරී ජීවිත ගත කරන. ඒ කියන්නේ හිතුවක්කාරී ජීවිත කියලා කියන්නේ ඕන දෙයක් කරන්න තමන් తీරන අරන් හරි කියලා හිතන අය. හරිද වැරදිද පවුද පින්ද ආණ්ඩුක ව්‍යවස්ථාවට ගැලපෙනවද නැද්ද? තමන්ගේ ශරීරය ලෙඩ වෙයිද නැද්ද? ඔය පිළිබඳව තීරණයක් ගන්නෙ නැහැ. ධානියත මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ දිට්ඨි තුන අතරේ මිනිස් සමාජයේම වර්ග කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. ඒ දිට්ඨි තුන යටතේ වුන්ට ලැබෙන්නේ මොනවද කියලා තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා. නමුත් මේක විග්‍රහ කරන්නේ පොතකින් නෙමෙයි. දේශකින් බුදුන් වහන්සේ අදාළ දේ කටපාඩමින් අරන් ඇවිදින් ග්‍රන්ථාරූඪ කරන නිසා පොතින් ගන්න තියෙනවා අපිට. නමුත් ඒක විග්‍රහ කරන්නේ ඔබේ සිත සහ කය මුල් කොටගෙන. දැන් අපිට පෙරවාදී පරපුර ප්‍රවේශම් කරපු නිසා මේක මෙතනින් ගන්න පුළුවන්. 2700ක් ගිහිනු. හොඳයි ඔබට මේ පෘථිවියෙන් එහා පැත්තේ කොහේ හරි ඔය කියන ලෝකවල මේ ත්‍රිපිටකයක් පරිස්සම් කරගෙන ආපු කවුරු හරි ඉන්නවා කියලා හිතනවාද? ඊළඟ පරම්පරාවට ගන්න. දිවි ලෝකෙම ගිහිල්ලා නිවන් දකින්න පාරවල් පෙන්වන අයගෙන් මං අහන්නේ. ඔවුන් දිව්‍ය ලෝක පිළිබඳව මොනම අවබෝධයක්වත් නැතුව ඔවුන් හිතන විදිහට කියලා ඔය කියන්නේ. ඒවත් මේ අපි ඉන්න තැන් වගේ ඉන්න ඉඩම් වගේ තියෙන ඒවල් දරවල් හදාගෙන කාලා බිල හතරව ඉන්න ඕනෝන් හම්බෙලා කතා කරන්න පුළුවන්. අවුව තියෙන වැස්ස තියෙන. එහෙම නැත්නම් බාහිර ලෝකයක් තියෙන පස්දරට හමු වෙන. එහෙම කියලා තමයි හිතන්නේ. ඒක පස්සේ කතා කරමු. එනිසා මේ අපේ සාමාන්‍ය ඇසින් ගන්න තීරණ නිගමන වලින් මේක දකින්න බෑ. මොකද අර දිනු කරාපු වෛද්‍යවරුන්ටවත් ඔක්කොටම කය ඇරුණාම සිත ඉවරටම තේරුනේ. සිතත් යම් මට්ටමකට තේරුණා නමුත් ඉතුරු නැතුව තේරුනේ නැහැ. ඒ නිසා මේ බුදුන් වහන්සේ වදාහරණ එකේ මුල් වෙන්නේ කය නෙමෙයි සිත. ඔබ දන්න විද්‍යාවල කය මුල් කොටගෙන තමයි නිරෝගී වෙන්න සහ අවශ්‍ය කාරණා කටයුතු කරන්නේ. ඊට පස්සේ ඕනනම් ටිකක් රිලැක්ස් කියන්න හරි කලබල වෙන්නේ නැතුව ඉන්න කියන්න හරි දන්නවා. කලබල වෙන්නේ කොහොමද කියන්න දන්නේ නැහැ. නමුත් ඔබ ජීවත් වෙලා ඉන්නවා. ඔබට පෙර ඔබේ කවුරු හරි අය වෙන් වෙලා ගිහින් තියෙනවා. ඔබේ ශරීරයේ හෙවත් මෘත කලෙබරය පෙට්ටියක බහලා දැකලා තියෙනවා. මොනවද ඒකට කරන්න පුළුවන්? මොනවා කළත් රිදෙන්නෙත් නැහැ. අනිත් අය කරන දෙයක් කරනවා ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා කය ප්‍රදානයි කියලා හිතන අයට මේ ගමන යන්න බෑ. මේ සියලු ක්‍රියාකාරකම් වලට මුල් වෙන්නේ කය නෙමෙයි සිත. මනෝ කුබ්බංගමවා ධම්ම. ඒ නිසා සිත ඇසුරෙන් කය විග්‍රහ කරන්නේ. චිත්තස්ස ධම්මතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. සිත දමනය කර ගැනීම යහපත්. දමනය කරගත් සිතේ සැපක් තියෙනවා.
අන්න ඒක අපි බුදුන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න වර්තමානයේ උගන්වීම් හුඟක් බාධා වෙලා තියෙනවා. පාසල් අධ්‍යාපනයේ උගන්වපු එකත් බාධා වෙලා තියෙනවා. මොකද ඒවා උගන්වන්නේ වෙන දෙයක්. ඒක ඉගෙනගෙන තමයි බුද්ධ ආගම දන්නවා කියලා බොහෝ දෙනෙක් කියන්නේ. මෙහිදී මට ඒ කාරණා පැහැදිලි කරනකොට ඒවා තිබෙන වැරදි තැන් සහ නිවැරදි තැන්. ඇයි මම මෙහෙම වැරදි කියලා කියන්නේ කියලා ඔබට හේතු සහිතව ඉදිරිපත් කරනවා. අන්න ඒවා ඔස්සේ තේරුම් ගන්න. එහෙනම් කුමක්ද නීත මිත්‍යා දෘෂ්ටි කියන්නේ? එයාට ඉතින් මරණින් එහා පැත්තට ජීවිතයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. පින්පව් කියලා දෙපැත්තක් සිත චේතනා මුල් කොටගෙන සිදු වුණාම ඒකට දෙආකාර විපාකයක් තියෙනවා කියන විශ්වාසයක් නැහැ. හරි වැරදි හොඳ නරක සදාචාරය දුරාචාරය එහෙම කියලා එකක් නැහැ. Tamanට අවශ්‍ය දේ ඉටු කරගන්න ඕන දෙයක් කළාට තමයි. නීති විරෝධී, ආගම් විරෝධී, සදාචාර විරෝධී වලට පෙළඹෙන්නේ මේ අය. ඔවුන්ගේ අභිමතාර්ථය ඉටු වෙනවා නම් රටට, ජාතියට, ආගමට, පරිසරයට, දරුවන්ට කාටවත් මේ හානියක් වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. මේ ගැන අපි කතා කරන්න ඕන නෑ. නියත මිත්‍යා දෘෂ්ටිකයන් ලෝකේ පුරා ඉන්නවා. බෞද්ධයින් තුලත් ඉන්නවා. ඒකයි මම කිව්වේ පාරම්පරික වූ පමණින් මේවෙන් මිදෙන්න ආයේ නෑ. අපි ඊට එහාට ටිකක් එනවා. අර පාලියෙන් තියෙන සාසවා පුඤ්ඤ භාගය උපදිවෙක් පවත්තා කෙලෙස් සහිත විපාක දෙන ඒ වගේම පිනේ පැත්ත ගත්තා. පිනෙන් යුක්ත වුණා වූ පිනේ විපාකෙන් යුක්ත වුණා වූ කියන අර්ථය කාරණා. ඒක තුලත් අර සිත කය දෙක පිළිබඳ විවරණයක් නැහැ. ඒක තියෙන්නේ පුද්ගලික වශයෙන්. එතන දසවස්තුක සම්මාදිට්ඨිය විවරණය කරනු ලබන්නේ පුද්ගලයෙක් තුළ. දසවස්තුක සම්මාදිට්ඨියේ සංවර ප්‍රතිපදා තියෙන්නේ සම්පූර්ණ පුද්ගලයෙක් තුළ. නමුත් ආර්ය සම්මාදිට්ඨිය විවරණය කරනු ලබන්නේ පුද්ගලයා තුළ පවතින තවත් කාරණයක් තුළ. එතකොට ඒක තමයි ගැඹුරුම විවරණය සිත කය දෙක පිළිබඳව. ඒක අද වෙලාව තිබුණොත් තමයි පටන් ගන්නෙ හෝ නැත්නම් අනිත් පැත්ත තමයි මේ ටික තමයි අපි අද කතා කරන්නේ මේ සාමාන්‍ය කාරණා. එතකොට ඒක අපට අපේ පරපුරින් අපි බෞද්ධ නම් මව්පියන් ගුරුවරුන් සහ දහම් පාසල මේ පිළිබඳව කියලා දීලා තියෙනවා. ඒක අපිට දැනුමක් වශයෙන් තියෙනවා. ඒකට කියන්නේ පින්පව් දෙකක් විශ්වාස කිරීම. ඒ විශ්වාස කිරීම කියන එකේ තියෙන උගන්වපු නිසා විභාගේ පාස් කරන්න ලියනවා කියන එක නෙමෙයි. විශ්වාස කරනවා නම් එහෙනම් විශ්වාසයේ ප්‍රතිඵලය තමයි පවෙන් ඈත් වීම, පින්නෙන් යුක්ත වීම. එහෙම නැතුව මේ විශ්වාස කරනවා කියන එක මම පිළිගන්නේ නැහැ. කර්ම විපාක කියන න්‍යාය Tamanට බලපානවා කියන එක. කර්ම විපාක කියන පදේ කර්ම කියන්නේ පව්, විපාක කියන්නේ දුක් කියලා හිතන්න එපා. මතක තබා ගන්න ඒ කාරණාව. මේක මම සාමාන්‍යයෙන් සමාජයට පෙන්වන්නේ ඔය ගැඹුරු අර්ථයෙන් නෙවෙයි. ඉතින් සමාජයේ සාමාන්‍යයෙන් තියෙන අර්ථය. බලන්න ඔබ ජීවත් වෙන රටවල වගේ මේ රටේ තියෙනවා කාර්යාල කියලා එකක්. රජයේ සේවා කරන අය. එහෙම නැත්නම් නීතිය කියලා එකක් තිබෙනවා. අධිකරණ වේවා. මේ පවතිනවා යම්කිසි ව්‍යවස්ථාවක් නැත්නම් නීති සම්ප්‍රදායක්. රජයේ කාර්යාලයක් ගත්තහම ඒකේ තියෙනවා උන්ට කටයුතු කරන්න අවශ්‍ය ආයතන සංග්‍රහය කියන සීමාවක්. ඒකට අනුකූලව කටයුතු කරන්න ඕන. සමිතියක් නම් ව්‍යවස්ථාව තුළ ඉන්න ඕන වගේ. ඒකේ මේ කරන ක්‍රියාකලාපයන් තුළ දඬුවම සහ ප්‍රසාද දීමනාව කියන දෙපැත්ත තියෙනවා. රටින් රට වෙනස් වෙන ලෝකේ ඕන තැනක මේක තිබෙනවා. එතකොට ඒ කරපු දෙයට විපාකයක් නේ. ඒක පුද්ගලයෙක් වශයෙන් ඉහාත්ම වශයෙන් මේ ජීවිතය සහ කයට තමයි හම්බ වෙන්නේ. මතක තියාගන්න.
අපි ආයතනයක සේවය කරයි කියලා හිතන්න. වරදක් කළා, අල්ලස් ගත්තා, නිතිරුදයක් කළා. එහෙනම් දඬුවම්. ස්ථාන මාරු, වැඩ තහනම් කිරීම, සේවයෙන් ඉවත් කිරීම, එහෙම නැත්නම් දඩ ගැසීම, දඬුවම්. ආයතනයේට සමාජයට මෙහෙවරක් කළා. ප්‍රශංසාත්මක ලිපියක්, සේවය උසස් වීම, ස්ථාන මාරු ඉහළ තැනකට, නිල වාහනයක් හමු වීම, තපත් පැත්තට. එතකොට මේ ලෝකේ ඕන කෙනෙක් මේක පිළිගන්නවානේ. දඬුවම් සහ ප්‍රසාද දීමනා. දඬුවම් වල සතුට ගෙනත් දෙන්නේ නැහැ. ප්‍රසාද දීම වල සතුට ගෙනත් දෙනවා. මෙන්න මේ න්‍යාය තමයි මේ කර්ම විපාක විශ්වාසය කියලා කියන්නේ. මේක ඔවුන්ට පෙන්නේ මෙලොව වශයෙන් පමණයි නැත්නම් රාජකාරිය තුල පමණයි. දඬුවම ප්‍රසාද දීමනා විශ්‍රාම යනතුරු කාලය තුල. නැත්නම් මෙලොව වශයෙන් නැත්නම් අධිකාරණය තුල නම් ජීවිත අවසානය දක්වා. ඒක නම් තිබෙන්නේම දඬුවම් ප්‍රසාද දීමනා නැහැ. ඊදාන්ත දක්වා හිරදඬුවම දක්වා. එතනින් එහාට ඒ නීති වලට නීති හදන්න තේරෙන්නේ නැහැ. පේන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ නැමැති මනෝවිද්‍යාඥයාට මේ ක්‍රියාකාරකම් වල විපාකයේ මෙතනින් ඉවර නැහැ. ඉහාත්ම වශයෙන් ඉවර නැහැ. පරලෝ වශයෙන් පවා මේවට ප්‍රසාද දීමනා හමු වෙනවා, දඬුවම් හමු වෙනවා. වැරදි කළොත් දඬුවම් හමු වෙනවා, හොඳ දේ කළොත් ප්‍රසාද දීමනා හමු වෙනවා. මෙන්න මේකටයි කර්ම ඵල විපාක කියන්නේ. කර්ම විපාක කියන්නේ. එතකොට තමන් සැප කැමති නම් තමන් දැන් අර දඬුවම් දීපුවම කවුරුත් ඒ දඬුවමට සතුටු වෙන්නේ නැහැ, තැති ගන්නවා, බය වෙනවා. එහෙනම් තමන්ට මේ ඉන්න මට්ටමේ මෙලොව ජීවිත අවසානයේ දක්වා සහ පෘථග්ජන මට්ටමින් නම් බුදුදහම උගන්වන පරිදි එතනින් එහා පැත්තට පුනර්භවයක් ලබන නිසා ඒකටත් මේ ක්‍රියාකාරකම් බලපාන නිසා එහෙනම් සැප කැමැත්තෝ ඔබට පේන මට්ටමින් සැප කැමැත්තෝ නැත්නම් අර ප්‍රසාද දීමනා කැමැත්තෝ ජීවත් වෙන්න ඕන ඊට අදාළ ක්‍රියාකාරකම් සිත කය වචන තුන්දරම ක්‍රියාත්මක වෙන්න ඕන ඊට අදාළ ක්‍රියාකාරකම් තුන. අන්න ඒක තමයි මේ කර්මඵල විපාක විශ්වාසය කියන එකේ තේරුම. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය කියන වචනයට උගන්වන්නේ කාරණා 10ක ක්‍රියාකාරකම් විශ්වාස කිරීම කියන එක. තථාගතයන් වහන්සේ විශ්වාසක පැහැදිලි කරලා තියෙන පරිදි. එතකොට එහෙමනම් ඒකෙදි සම්පූර්ණයෙන්ම සුරාව, සූදුව, දුරාචාරය, වංචාව, කපටිකම, බොරුව, අල්ලස් ගැනීම මේ සියල්ල බැහැර කරලා තියෙන. ඒක ගැන මම කතා කරන්න ඕන නෑ ආයේ. ඒක ලෝකෙම ඉන්න ස්වාමීන් වහන්සේලා පව කරන්න එපා කියන වචනේ කියනවනේ. පව කරන්න එපා කීවට ඒ කිව්ව පමණින් 100%කින් පාපෙන් මිදෙන්න කාටවත් බෑ. පව කරන්න එපා කීවට ශික්ෂාපද සමාදන් වන පමණින් නොකර ඉන්නත් බෑ. ඒ පෘථග්ජන කියන ස්වභාවයේ හැටි. ඒ පෘථග්ජන කියන ස්වභාවය මම දකින්නේ පව් සහ පින් දෙකම සිද්ධ වෙන කියන අර්ථය. එතන පෘථග්ජනයාට අනුගමනය කළ හැකි ප්‍රතිපදාවක් තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා තියෙන්නේ. කෙලෙස් සහිතයි පුණ්‍ය විපාකවලින් යුක්තයි. නමුත් සසර දුකින් මිදෙලත් නැහැ. භවගාමී. එතකොට මේ සේරටම බුදුදහමේ තියෙන ලස්සන වචනයක්. මේ පවට, පිනට, ධානයට තුනටම එකතු කරපු වචනයක් තියෙනවා. මොකද පව, පින, ධානය තුනම තියෙන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. පින ධානයේ තියෙන දසවස්තුක සම්මාදිට්ඨිය තුල පව තියෙන නීති මිත්‍යා දෘෂ්ටිය. ඒක තුල තමන් විපාක දෙන්න අනාගතයක් හදාගන්න. මම ඒකට වචනයක් යොදන්නේ සසර තියනවා නෙවෙයි. තම තමන්
ඇතුළත් වෙන කෙනා පොලිසියට අනුගමනීය ප්‍රතිපදාව තුළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා යනවා. එතකොට ඒක ඔහු අනුගමනීය ප්‍රතිපදාව තුළ හැදෙන එකක් නේද? ගිය පමණින් හැදෙන්නේ නැහැ නේ පොලිසියට. අන්න ඒ වගේ මේ මිනිසා ජීවත් වෙනකොට අනුගමනය කරන ක්‍රියාමාර්ගය තුළ තමයි සසර හැදෙන්නේ. නමුත් සසර හැදෙන්න තමන් කරන ක්‍රියාකාරකම් දැනගත්තත් නැත්නම් සසර හැදීම සිදු වෙනවා. සසර හැදෙන එක නවත්තන්න පාරක් දසවස්තුක සම්මාදිට්ඨිය තුල නැහැ. හැදෙන සසර හොඳ කරගන්න විතරයි පුළුවන්. නමුත් මේ මිනිසත් බවල සමග සදහම් හමුවීම කියන මේ දොරටුව ජීවිතෙන් එහා පැත්තට ගියාම අතහැරෙනවා. මොකද ජීවිතෙන් එහා පැත්තට යනවායි කියලා තියෙන්නේ. සෝ කායස්ස බිදෝ පරම්මරණා කියන පාළි වචනේ අරගෙන ඔහු හෝ ඇය ඒ ඔහු හෝ ඇයට ස්ත්‍රී හෝ පුරුෂ ගිහිව පැවිදි වන එකක් හරියනවා. කය බිඳී සිදුවෙන මරණයෙන් පසු. හොඳට මතක තියාගන්න මේ වචනේ මෙහෙම තියෙන්නෙම තථාගතයන් වහන්සේ කය බිඳී සිදුවෙන මරණය කියලා මේකට විශේෂයෙන් හඳුන්වනු ලබන්නේ කය නොබිඳී සිදුවෙන මරණයක් වල බග තියෙන නිසා ඒක දසසත්තුක සම්මාදිට්ඨිය තුළ විස්තර වෙන්නේ නැහැ. ඊළඟ එකේ විස්තර වෙන්නේ. කය නොබිඳී සිදුවෙන මරණය. කය බිඳී සිදුවෙන මරණයෙන් පසු යන තැන් පෙන්නනවා. නිරයන් උප්පජ්ජති, දුග්ගතින් උප්පජ්ජති, මනුස්ස දෝබග්ගං උප්පජ්ජති, මනුස්ස සෝබග්ගං උප්පජ්ජති, දිව්‍ය සහවිතං උප්පජ්ජති, බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති. ඔය කය බිඳී සිදුවෙන මරණයෙන් පසු Taman එක්රැස් කරපු කාරණා අනුව අනාගතයේ තීරණය වෙන හැටි. අර නියත මිත්‍යා දෘෂ්ටිය තුල පවුණන් එකතු කළේ ඔහුට කය බිඳී සිදුවෙන මරණයෙන් පස්සේ සිදුවෙන්නේ පවෙන් පරලොව යන්න. දෙපයින් පරලොව යන්න නෙමෙයි. අර දුග්ගතින් සහ නිර්යන් කියන්නේ ඒක තමයි. දුගතිගාමි කාම දුගතිය කියලා කතා කරනවා. මනුස්ස ලෝකේ පල්ලෙහා පැත්තට තියෙන ඕපපාතික ප්‍රතිසන්දි අපට පේන සත්ත්ව ප්‍රතිසන්දි. ඊළඟට මනුස්සය අතර දුප්පත් වෙලා යමක්කමක් ඇතිව ඒකට කියනවා මනුස්ස දෝබග්ගම් මනුස්ස සෝබග්ගම්. ප්‍රතින්න දුර්භාග්‍ය සම්පන්නයි අංග විකලයි මන්ද බුද්ධිකයි ජීවිත කාලයේම දුක් විඳින්න ඕන හම්බ කරත්. එහෙම නැත්නම් උපතින්ම මේවා යම් ආකාරයෙන් සෞභාග්‍ය සම්පන්නව ලැබිලා තිබෙනවා. මේකත් එහා ගියාම දිව්‍ය සහව්‍යතා. ඝනකයක් හිමි නැති නමුත් ලෞකික සැප හිතුව පමණ විඳින්න පුළුවන් දෙවියෝ 6 කොට්ටාසයක් අතර. ඊටත් එහාට ගියාපුවාම බ්‍රහ්ම ලෝක වර්ග දෙකක උප්පජ්ජති. මේ තමයි කර්ම විපාක. පාප කර්ම පුණ්‍ය කර්ම කියන දෙකේ විපාක වාරයේ විපාක සංසාරය. එහෙනම් එතනදී ඔබට තේරෙනවද? අර නියත මිත්‍යා දෘෂ්ටිකයා පාප කර්මයේ කරලා අනාගතය හදාගෙන අය විඳී සිදුන මරණයෙන් පසු උගතිගාමී. මව්පියන් ඊදී විශ්වාස කරලා තමන්ගේ හදවතට එක යහපත් දේවල් කරලා මානසිකත්වයේ පුරුදු කරගත්ත පුද්ගලයාට අඩු දානේ අඩු සීලයට දුර්භාග්‍ය සම්පන්න මිනිසත්කම මධ්‍යම දානයෙන් සීලෙන් යුක්ත වීමට සෞභාග්‍ය සම්පන්නව දාන සීල ඉහෙලින්ම කරපුවම දෙවියන් අතර පාපයට නිරය දානයට සීලය මිනිසුන් සහ දෙවියන් අතර පාප කර්ම පුණ්‍ය කර්ම තවත් කර්මයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා කරපු එකක් ධාන කර්ම. දාන සීල භාවනා තුළේ භාවනා කියන්නේ ඕක තමයි. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම. ධානයෙන් පරලෝ යාම. සිතේ උපදවාගත්ත ධානයේ පදනම් කොටගෙන ඒකට වර්ග දෙකක් පෙන්වලා තිබෙනවා ධර්මයේ. ධර්මයෙන් පරිබාහිරව බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටුව අය
මේ සිත භාවනාවෙන් සංසුන් කරගන්න උපදවාගත්ත සමාධි ස්වභාවය රූපාවචර සහ රූපාවචර කියලා ඒවට අදාළ උත්පත්ති. දැන් මෙන්න මේ තුන තමයි මේ දසවස්තුක සම්මාදිට්ඨිය සහ නිත මිත්‍යා දෘෂ්ටිය විග්‍රහ කරන්න පුළුවන් විපාක වාරය. අර දුගතිගාමිත්‍ය නිත මිත්‍යා දෘෂ්ටිය. මිනිසුන් අතර දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ඉපදීම දසවස්තුක සම්මාදිට්ඨිය. එතකොට එහෙමනම් අපි එකෙන් තේරුම් ගන්න ඕන මොකක්ද? පාපයත් කර්ම විපාක, පිනත් අනාගත විපාක දෙන කර්ම විපාක, ධානත් අනාගත විපාක දෙන කර්ම විපාක. මෙන්න මේ කර්ම විපාක විශ්වාස කිරීම තුළ එහෙනම් මෙන්න මෙහෙම තමන්ගේ අනාගතය තමන්ට සැකසෙනවා කියලා තේරුම් ගත්තම පවෙන්න අත්වීම. අන්න දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකේ තේරුම. ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් කරන කියන ක්‍රියාකාරකම් වල ශේෂයක් සිතේ ඉතුරු වෙනවා. මේ ශේෂය තුළ සිත කෙලසෙනවා. චිත්ත සංකලිස්සා භික්ඛවේ සත්තා සංකලිස්සන්ති. කෙලසුනොත් ඒකට විපාක විඳින්නේ අම්මා හෝ තාත්තා හෝ ආණ්ඩුව නෙමෙයි. Taman ඒකට මෙලොව වශයෙන් දඬුවම් විඳීවි ආණ්ඩුවේ නීති රීති වලට අනුව. අහු වුණොත් පරලොව වශයෙන් ඒකට අදාළ විපාක වාරය. යහපත් ක්‍රියාකාරකම් කළොත් ඒවා සිතට එකතු වෙවි. ජීවිතයේ අවසානයේට එතනින් තීරණයක් වෙවි. පිනෙන් පරලොව යාම. මේ පෘථග්ජන භාවයේ තුල දසවස්තුක සම්මාදිට්ඨිය තුල තමයි මේක සිදු වෙන්නේ. තවත් එහාට ගියායට ආසවක්ඛේ ඥානයේ හැර අනිකුත් සියලු ධාන ඥාන උපදවාගෙන ඒවයින් පරලෝ යාමක් සිදු වෙනවා. එතකොට ධානයෙන් පරලෝ යාම. දැන් පාපත් කර්ම, පුණ්‍යත් කර්ම, ධානත් කර්ම හම්බ වෙන්නේ මෙලොව වශයෙන් හම්බ වෙනකොට දුක් විපාක, ආයු වර්ණ සැප බල සැප විපාක, අවුල්තරම් මෙලොව වශයෙන් දඩුවම් දුක් විපාක, පරලොව වශයෙන් දුගතිගාමිත්වය, යහපත් දේවල් වලට මෙලොව වශයෙන් ප්‍රශංසාව සහ ආයු වර්ණ සැප බල, පරලොව වශයෙන් කාමසුගතිය උත්පත්ති මිනිසුන් හෝ දෙවියන් අතර ධාන කර්ම උපදවා ගත්තොත් මෙලොව වශයෙන් සම්සුන් සමාධියක්, පරලොව වශයෙන් මේ සමාධියේ ඉන්න පුළුවන්, බොහෝ කල ඉන්න පුළුවන් උපවාතික උත්පත්තියක්. දැන් සංසාරේම කර්ම විපාක කියලා තේරෙනවා. එතකොට මිනිසා විසින් කරන පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම තුල උන්ගේ අනාගතයේ තමයි බුදු සමයෙන් ඔය පරලෝ යාම කියලා විග්‍රහ කරන්නේ. ඔහු හදා ගන්නව ඇරුණාම මේවා පොළොව යට හරි උඩ හරි කොහරි හදලා තියෙනව නෙවෙයි අපිට යන්නේ. අපි හිතන් ඉන්නේ එහෙම නෙවෙයි. පොළොව යට තියෙන අපායක් හදලා මොකද ජුරුත් එකේ ඉන්නවා. එකට ගියාම දඬුවම් දෙනවා. මේ අපේ හිතින් හිතන හැටි. දිව්‍ය ලෝකේ උඩ තියෙනවා. ඒක ඉන්න සත්වය. එහෙම අපිටත් යන්න පුළුවන්. අපිත් එහාට යනවා. බ්‍රහ්ම ලෝකයටත් වඩා ඉහළින් තියෙනවා. එමය අපේ හිතින් හිතන්නේ. ඉස්සරලා හිතන හිත ගැන බලන්න. ඒකට දුර පෙන්නේ නැහැ. ඒක දුර දැක්ක හිතක් තියෙන කෙනෙක් තමයි මම ඊට වඩා ගැඹුරු නුවණකින් විග්‍රහ කළේ බුදුවරයෙක් වශයෙන්. අන්න අපට ඒක පැහැදිලි කරගන්න පුළුවන්කමක් තිබෙනවා ඔය උගන්වන දේශනා ආශ්‍රයෙන්. ඒ නිසා මම දකින්නේ සම්පූර්ණයෙන්ම බුදුදහම කියලා කියන්නේ ඔබේ කය සිත මුල් කොටගත් කය තුල ඇහි කනේ නාසය දිවකයන් සිත ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ නිසා දුකටපත් වෙන ආකාරය, ඒක ඒින්ම ගැලවෙන්න පුළුවන් ආකාරය ඔබ ඇසුරින් විග්‍රහ කිරීමක්. ඒ නිසායි මම කියන්නේ බාහිරවට අටුවා මෑතදී අටුවා කොහොමත්ම නම් ඕන නැහැ. රහතන් වහන්සේලා ලිව්වයි කියලා කතා කරන අටුවා නම් මම ටිකක් පරිහරණය කරනු ලබනවා. මේ අටුවාව මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ විවරණය කරගන්න ඔබ නැමැති අටුවාව. මේකට තව වචනයක් ඊළඟ ධර්ම දේශනාවදී මම දෙනවා, දැනට දෙන්නේ නැහැ. ඒ අටුවාව පරිශීලනය කරන්න. දැන් සංසාරයේම කර්ම විපාක. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නකොට මේක තිබුණාද නැද්ද? තිබුණා. ඉතින් ඒක යන්න උගන්නන්න බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ.
සංසාරේ ඇවිදින්න බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ අම්මා තාත්තා ආගමිකයෝ කියන කාරණා අනුව නීති රීති වලට අනුව කටයුතු කිරීම නොකිරීම තුළින් පුතග්ජනයාට සංසාරේ හදා ගන්න. ඒ නිසා මේ කර්ම කියන්නේ සසර හදන ඒවාට. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියන්නේ සසර හදන ඒවාට. සසරටත් ඕනනම් මම අර්ථයක් දෙන්නම් දැන්. ඔට ඉස්සෙල්ලා දීලත් ඇති අලුතින් අහනවා. සසර කියන පදේ පොඩි අඩුවක් තියෙනවා. මොකද බිඳුව කැපිලා. සංසාරය. ඊට පස්සේ මේක තනි වචනයක් නෙමෙයි. මේක සං සහ සාර එකතු කරලා හදපු වචනයක්. ඒක ඇතුලේ මේ රහස තියෙනවා. දැන් ඔය සත්ත ජටල සූත්‍රයේ පෙන්වන සංවාසේනකෝ මහරජ එකට වාසය කිරීමෙන් ඔහුගේ ප්‍රඥා සම්පන්න බව මනුස්සකම හඳුනා ගන්න පුළුවන් දිගු කලක් කියලා. දේවෝ දේවියා සද්දින් සංවසති. එකට වාසය සංවසති වසති වාසය කරයි සම්පදේ තේරුම එක්ක කියන අර්ථය. එනම් පාලි පදයේ සං කියන්නේ එකතු කිරීම. සාර කියන්නේ සාරයි. දැන් එහෙනම් මොනවද එකතු කරන්නේ? අන්න අර මෙලොව පරලොව සදාචාරය පිළිගන්නේ නැති පුද්ගලයා හිතුවක්කාරී ජීවිතයක් ගත කරමින් චිත්තාභ්‍යන්තරයට එකතු කරනවා ලෝභ දේශ මොහ. පෞසාර. පාලියෙන් අපුඤ්ඤාභි සංකාර. මෞපියන් කී දේ හා තමන්ට තේරෙන නිසා නිත්‍යානුකූලව සහ සදාචාර සම්පන්නව කාලය ධනය ශ්‍රමය තමන්ගෙන් පටන් අරගෙන තමන්ට බිරිඳට දරුවන්ට මවට පියාට සහෝදර සහෝදරියන්ට ගමට රටට ශාසනයට ආයෝජන නැතිව දන්න පුළුවන් පැත්තව. ඒකේ කොතනකවත් සුරාවට සූදරු දුරාචාරයට හොරකමට තක්කඩිකමට කියලා නෑ මුදල් යොදන්න. ඒ යොදන්නේ අරගොල්ලෝ. මේ යොදන්න තියෙන පැත්ත තියෙනවා. දැන් එතකොට දිවා රාත්‍රී දෙකේ ඔහු සතුටු වෙනවා මේ කාරණා කරලා පෘථග්ජනෙක් වශයෙන් මේ අපි කතා කරන කෙනා වුණ කෙනෙක්. දැන් ඔහුට සාරවත් නේ දිවා රාත්‍රී දෙකේ මොකද වෙන්නේ? පින් පිරෙනවා. පින්සාර. අපුඤ්ඤාභි සංකාර. ಭಾರತ සමාජයේ ආශ්‍රයෙන් විග්‍රහ වෙනවා මීට එහා හෙව්වා. පව් කරලා අපෙන් දුවට කැමතිත් නෑ. ගෙදර ඉඳලා මේ ජරා මරණයටපත් වෙනවා. මේකට වඩා එහා තැපතක් තියෙන්න ඕන කියලා ඒක අතෑරලා සත්‍ය තේරුම් අරන් නෙමෙයි වනාන්තරයට ගිහින් විවිධ අත්හදා බැලීම් කළා. ඒ විවිධ අත්හදා බැලීම් ඔක්කොම තමයි අපි අත්කලමතානුයෝගී කියලා කියන්නේ. මේ රූපයට, ශබ්දයට, ගන්ධයට උපදින අරමුණට මේවා උපදින්න නැතුව සාන්ත වූ තැනකට හිත හදනවා. මේ සාන්ත වූ තැන ස්වභාවය තමයි අපි රූපාවචර ධානය, අරූපාවචර ධානය කියන වචන දෙකෙන් පෙන්නන්නේ. නමුත් පෘථග්ජන භාවය තුළ මේකෙනොත් පරලෝ යන්න වෙනවා. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. එතකොට ධානසාර. මතක තබා ගන්න මේ තුනේම පවේ උපාදානය, පිනේ උපාදානය, ධානයේ උපාදානය නම් වූ දැනට තේරෙන්නේ නැති වරදක් සිද්ධ වෙනවා. ඒක තමයි සතර හදන්නේ. දැන් මේ ටික අපි එකතු කරමු. ඔබත් මේව කරලා ඇති පාසල් යන කාලේ. ඒ ආශ්‍රයෙන් තමයි මම දරුවන්ට එහෙම කියලා දෙන්නේ. 50යි 30යි 80යි 20යි 100යි. සමීකරණේ වම් පැත්ත 100යි. සමානයි අනිත් පැත්ත 100යි. සමීකරණය කියන්නේම දෙපැත්ත සමානයි කියන්නේ. මේ 50යි මේ 30යි 80යි 20යි 100 වගේ මම හදනවා සමීකරණයක්. පෞසාර, පින්සාර, ධානසාර සමානයි සංසාර. පෞසාර හතර අපායට. පින්සාර සප්තකාම සර්ගයට. ධානසාර විෂයාකාර රූපාවචර බඹලවට. එතකොට මිනිසාට බුදු සමයේ ගැඹුරු තේරුම් නොගෙන පව් කළත් පින් කළත් ධාන වැඩුවත් සසරට යන්න පුළුවන්. අමට පෙන්වන්න මේකේ සසරෙන් මිදෙන පාර. අපේ බෞද්ධයෝ හිතන් ඉන්නවා බුදුදහම දන්නේ නැතුව පින් කරපුවම ඒකේ ආනිසංසයක් වශයෙන් නිවන් හම්බ වෙනවා කියලා. නමුත්
සංසාර එකතු කිරීම සාරයි. මේ එකතු කරලා තියෙන්නේ අනාගතයට යන ආයෝජන. ඒ නිසා සංසාරයක් හැදෙනවා. දැන් සංසාරයක් හදන එක නේද මේ මිනිස්සු කරන්නේ. බුදුබණ තේරෙන්නේ නැත්නම්. නමුත් සංසාරේ ওই රවුමේ කැරකිලා මනුස්ස ලෝකෙට ඇවිදින් ඉන්නේ බුදුබණ හම් වෙන්නේ සංසාරයක් හදන්න නෙවෙයි. බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කියන ගාථා පද තුනක එකක් මම පෙන්නන්නම්කෝ. සංසාර සාරෝග විනීත නීසම් මේකේ සම්පදේ තියෙනවා අටවරත්තර 24ක්. එක එක අර්ථ වලින්. අගපදේ කොහොමද තියෙන්නේ? සංවාර සංගම් පනමේ සදාසං. සංවාර කියන්නේ එකතු කරන එක වළක්වන. නමුත් අපේ ශාසන ඉතිහාසයේ අවුරුදු 7-800ක් තිස්සේ මේ සංවාර සංගම් පදේ තිබුණාට සංසාර සංගම් වෙලා මේක තියෙන්නේ නැහැ. ඒ ගැඹුරු දෙයක් මම කියන්නේ. ඒ නිසා සංසාර සංගම් කියන ආය පිළිගන්න හරියන්නේ නැහැ. සංසාර සංගම් තේමාවේ ඉඳගෙන බණ කියන අයගේ අදහස් පිළි අරගෙන නම් සංවාර සංගම් වෙන්න බෑ. සංසාර එකතු කිරීම සාරයි කියලා ගන්න එක. සංවාර එකතු කිරීම වළක්වනනේ. මේ රස්සාවල් කරන විදේශගත වෙලා ඉන්න හරි හම්බ කරන අපට ඕයන් වැඩක් නැහැ කියන්න එපා. ජීවිතේ ලැබිලා තියෙන්නේ. ওই ජීවිතේමයි ජය පරාජය දෙක. තේරෙනවද බලන්න? තේරෙන්නේ නැත්නම් අපිට මා යෝජනා කරන්නේ හරි පාවෙන් ඉවත් වෙලා පුණ්‍ය කර්මෙන් ඉන්න පරලෝ ජීවිතය සපවත් කරගන්න. නමුත් පෘථග්ජනයි පරලෝ යන්න වෙනවා. මොකද මේ කර්ම වලට පරලෝ යාම තියෙන්නේ. මේකට තව කර්මයක් තියෙනවා. තව එකක්. ඒකත් කර්මයක්. මේ තුනට කියන්නේ කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම කියලා. මේ පවෙන් පරලෝ යන එක, පිනෙන් පරලෝ යන එක, ධානයෙන් පරලෝ යන පයමට පෙන්වන්නේ කන්නම් කන්න විපාකම්, පව්කම් සහ දුක් විපාක, සුඛං සුඛ විපාකම්, පින්කම් සහ විසප විපාක හෝ ධාන කර්ම සහ ධාන විපාක, කන්න සුඛ විපාක, පව්පින් කලවම් විපාක, කලවම් විපාක. මේ බුදුරජාණන් වහන්සේ කර්ම කියන්නේ පව් වලට මේ සියලුම උපාදාන වලට කර්ම කියනවා. සංසාරේම කර්ම විපාක. මේ උගලට අහු වෙලා ඉන්න අයට බුදුරජාණන් වහන්සේ ආර්ය සම්මා දිට්ඨිය තුළ තව කර්මයක් දේශනා කරනවා. ඒක පාපකාරීත්වයට බෑ. ඒක පෘථග්ජන පුණ්‍යකාමීත්වයේ ඉන්න පෘථග්ජනයාටත් බෑ. ඒකට තව භූමියක් තියෙනවා. ඇඳුම මාරු වෙන්න ඕන නෑ, දැක්මෙන් වෙනස් වෙන්න වෙනවා. ආර්ය භූමිය කියලා කතා කරනවා. ආර්ය සම්මා දිට්ඨිකයා. ඒකට කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය. ඔබට සසර ගමන නිම කරන්න අවශ්‍ය නම් අතිදීර්ඝ සංසාර ගමනේ එහෙ ගිහින් කොහෙන්වත් බෑ කියලා. ඒ කර්මක්ෂය කිරීම තුළ ලැබෙන්නේ හිස්තැනක් නෙමෙයි මහා අතිවිශාල වූ විමුක්තියක් කියලා ඉවෙන් හරි තේරෙනවා නම්. මොකද සමහර අම්මලා මට කියනවා මට නම් මේ සසර දුක විඳලා ඇති වෙලා තින්නේ මට යන්න ඕන නෑ සතර කවදාවත් කියලා. නමුත් ඔය පව්කාර ඇහෙන් පින්කාර ඇහෙන් නිවන ගැන බලන්න බෑ. එහෙම එකක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. අර අනිකුත් ආගම්වල උගන්වනවා මරණින් පස්සේ යන්න තියෙන තැනක් නෙවෙයි ඔය. පව් කළත් මැරෙනවා, පින් කළත් මැරෙනවා, ධාන වැඩුවත් මැරෙනවා, කර්මක්ෂය ක්‍රමේ කර්මය කළොත් මැරෙන්නේ නැහැ. ඒ නිසා පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම බුදුන් වහන්සේ වදාළ කර්මය කළොත් පරලෝ නොයාම. සසර ගමන කෙලවර කරන්න ඕන නම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ඕන කෙනෙක්. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ කර්ම සූත්‍ර 7 ඔස්සේ විග්‍රහ කරමින් පවතිනා වූ කර්මක්ෂය කිරීමේ කර්මය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. මම ඒකයි කිව්වේ 40 අවුරුද්දක පැවිදි ජීවිතයක් තුළ හරියම්ම කරන්නේ කොහොමද, කාර් ගන්නෙ කොහොමද, විභාගයක් පාස් කරලා සහතිකයක් ගන්නෙ කොහොමද කියලා කල්පනා කළේ නැහැ. ලෝකේ පවතින සියලුම පොත්පත් කියවමින් චින්තකයන්ගේ බුදුරජාණන් වහන්සේ අපට එලි කළේ මොනවාද? ප්‍රායෝගිකව තේරුම් ගැනීම සඳහා දර උත්සාහයක්.
දැන් මේ සූත්‍ර දේශනා සංසන්දනය වෙනවා, ගැලපෙනවා, ගැටලුවක් මට නෑ. ඒ සඳහා තව පුංචි උදව්වක් තියෙනවා, ඒක මතක් කරමින් නවත්තනවා මම අද දවසේ. මේ සඳහා තථාගතයන් වහන්සේ දීලා තියෙනවා සතර මහා උපදේශ කියලා එකක්, මහා උපදේශ දේශනා. මෙන්න මේක අනිවාර්යෙන්ම අර උරගල හඳුනා ගන්නවා වගේ, රත්තරන් හඳුනා ගන්නට පාවිච්චි කරනවා වගේ මේ උරගල පාවිච්චි කරන්න වෙනවා. ඒක සූත්‍ර දේශනාවක්. මහා හතර මහා උපදේශ කියලා කියන්නේ. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. බුද්ධෝපදේශා, සංඝෝපදේශා, සම්බහුලත්තේරෝපදේශා, ඒක තේරප්පදේශෝ, ඒක තේරෝපදේශෝ. මේ අපට ලැබෙන විදිහ බුදුදහම. 1600කට පස්සේ බුදුහාමුදුරුවෝ අදාළයි කියලා. ආර්ය මහා සංඝරත්නය සෝවාන් සිට රහත් දක්වාය වදාළයි කියලා. සෝවාන් සිට රහත් නැති අර මහත් සම්බහුලත්තේරෝ කියන එකේ තේරුම මේකයි. පෘථග්ජන මහතෙරවරු වදාළයි කියලා. තෙරවරයෙක් වදාළයි කියලා. තමයි අපට බණ කියන්නේ කවුරු හරි. ඔබට බණ කියන මමත් එහෙමයි කියන්නේ. තථාගතයන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් කියනවා එහෙම කිව්වයි කියලා පිළිගන්නෙත් නැතිව, ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව ධර්මයට, විනයට, සත්තු ශාසනයට ගැලපෙනවා නම් පමණක් පිළිගන්න කියන මේ තේමාව තුලයි මම නම්. ධර්මයට කියන්නේ චතුස්සත්‍යයට, විනයට කියන්නේ රාග දේශ මොහ විනයනේ සිද්ධ වෙනවද? සත්තු ශාසනය කියන්නේ පටිච්චසමුප්පාද නිරෝධය. මේ තුنين එකකට මේ ධර්මපාර ධර්ම මාර්ගයේ ගැලපෙන්න ඕන. එහෙනම් අසීමිත ආගමික නිදහසක්. තමන්ට තමන්ගේ වගකීම. පැවරුමය ආගමක් නෙමෙයි. චින්තනයකුත් නෙමෙයි. දර්ශනයකුත් නෙමෙයි. අනුගමනීය ප්‍රතිපදාවක්. යන පැත්තට යන ඔවුන් ඔක්කොටම අනුසෝතගාමීන් කියනවා. පවොස්සේ ගියත්, පිනොස්සේ ගියත්, ධානොස්සේ ගියත් ඔවුන් ඔක්කොම අනුසෝතගාමී. පෘථග්ජන. එහෙනම් අපේ ලෝකේ පුරාම පවතින පෘථග්ජන බුද්ධ ආගමක්. නමුත් බුදු ධර්මයේ අනු පෘථග්ජන ක්‍රියාමාර්ගයක් නෙමෙයි, ආර්ය ක්‍රියාමාර්ගයක්. පටිසෝතගාමී. ඉතින් මට අර අනුසෝතගාමී ක්‍රියාමාර්ග ගැන බණ කියන්න ඕනේ නැහැ. ලෝකෙ ඔක්කොම මේක කියනවා. ඒකෙන් මිදෙන හැටි කියන්න තමයි මට මාව කාට හරි ආරාධනා කරපුවම බාර ගන්න. ඒ ගැන විස්තර කරන්න. ඔන්න මම හැඳින්වීමක් කළා. මේකදී මම නීත මිත්‍යා දෘෂ්ටිය, දසස්තුක සම්මාදිට්ඨිය විග්‍රහ කළා. හරි සම්මාදිට්ඨිය විග්‍රහ කළේ නැහැ. තව අටුවාවක් තියෙනවා කියලා කිව්වා. ඥානතෝ සම්බික්කවේ පස්සතෝ. දන්න කෙනාට, දකින්න කෙනාට තමයි මේ ආසවානං කයානං කියන එකේ තේරුම දුක්වලට හේතු අයින් කරන්න පුළුවන් කියන එක. මේ සඳහා ලෝකේ සකස් වෙලා තිබුණාට ඍෂිපුරුෂ ගිහි පැවිදි වශයෙන් ඒක බුදුන් වහන්සේ සමාජය ස්ථාපිත කරපු දෙයක්. ඒකෙන් කියන්නේ ගෙදර අතහැරලා පැවිදි වෙලා කැලේට ගිහින් තනියෙන් මේක කරන්න ඕන කියන එක නෙවෙයි. ඒකේ ස්ථාපිත සමාජයේ තිබුණ දෙයක්. උන්වහන්සේලා ටිකක් අල්ප කෘත්‍ය වෙලා සමාජයට අනුශාසනා කරන්න. ඒක වෙනම සූත්‍රයක තියෙනවා. ඔබට උදව් උපකාර කරනවා මේ සමාජයේ ඔවුන්ට ඔබ ධර්ම දාණයෙන් උදව් කරලා දෙගොල්ලම නිවනටපත් වෙන්න කියලා තියෙනවා. අපි හිතන් හිටියට ස්වාමීන් වහන්සේලා දන් දීලා පින් කරලා පරලෝ යන්න සැප ලබන්න විතරක් කියලා නෑ. හුවමාරු කරගන්න. ඔබ උපයන කෙනෙක් වශයෙන් නැති අයට සපයන්න. ඕනලා ධර්මහංස දාණය දෙගොල්ලම දුකින් මිදෙන්න කියලා තියෙනවා. සූත්‍රයක තුළ. ඒ නිසා මේ ලබාගත් ජීවිතේ මේක තේරෙනවා නම් ඔය යහපත් ක්‍රියා, වෘත්තීය ක්‍රියා මාර්ග, ආදායම උපයන මොකක්වත් නවත්තන්න ඕන නැහැ. මෙම ක්‍රියා මාර්ගයට අමතරව කාටවත් නොපෙනෙන රහසිගත ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන්න වෙනවා තනියම. කර්ම රැස් කිරීමේ කර්මය අනිත්‍යත් එක්කලා කරන්න පුළුවන්. කර්මක්ෂය කිරීමේ කර්මය හවුලේ කරන්න බෑ. තනියෙන් කරන්න ඕන. මං හිතනවා ඔබ මට ලබා දුන්න කාල සීමාව අවසන් කියලා.
මීට වඩා කාලය ගන්න ඕන නැහැ. මේක ඔස්සේ හිතා බලා දෙවෙනි සහ තුන්වෙනි සහ හතරවෙනි ධර්මදේශනාවල මේ කරුණු පැහැදිලි කිරීම මම කරනු ලබනවා. ඔබත් පටිගත කරගත්තා නම් ඔබට නැවතලා අහන්න පුළුවන් නම් නිදහසේ හිතලා බලලා මේ අපි මේ පැවිදි 40 අවුරුද්ද ජීවිතයක් තුළ මේ ධර්ම දේශනා කරන්නේ හම්බ කරන්න හරි කටපියන් ඉන්න හරි නිසා නෙවෙයි. ගෞතමයන් වහන්සේ වදාළ නිවීම මිනිසුන්ට සාක්ෂාත් කරන්න පුළුවන් ජීවිතය තුළ. පව් කළොත් පින් කළොත් ධානය රැස් කළොත් මැරෙනවා. හැබැයි කර්ම ශ්‍රේ කළොත් මැරෙන්නේ නැහැ. අපමත් අනමි යන්ති. මරණ බියෙන් ගැලවෙන්න මරණයෙන් එහා පැත්තට යන්න තියෙන තැන්වල සබියෙන් ගැලවෙන්නට තව අමුතු කර්මයක් කරන්න තියෙනවා. අර කර්ම ඔක්කොම ෂය කරන්න ඕන කියලා තියෙනවා. ඒ නිසා කර්ම රැස් කරමින් නිවන් ප්‍රාර්ථනා කරන සමාජයට අපි කර්මක් ෂය කිරීමේ කර්මය උගන්වන්නයි හදන්නේ. තේරෙන්නේ නැති අය හොඳ කර්ම රැස් කරන අනාගතය සකස් කරගත්තා වයි. නමුත් බුදු ධර්මයේ කියලා කියන්නේ කර්මක් ක්ෂය කිරීමේ කර්මය කියලා මම විශ්වාස කරනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම අදරුවෙන් සමුගන්නවා. යලිත් ලබන සතියේ මේ වෙලාවට මුණ ගැසෙමු.